එහෙනම් මේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුන් හැමදෙනාම තමන්ගේ මෙලොව ජීවිතයට පිහිටක් පිළිසරණක් ලැබෙන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කර ගනිමින් පවතින අවස්ථාව. ඒකෙන්ද විශේෂයෙන් අද දවසේදී මේ පින්වතුන් ගෙවල් දොරවල් වල කටයුතු කාරණා තිබුණත් මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන වචන ටික කටින් නොකියුවත් තුනුරුවන් කෙරෙහි විශ්වාසී සදහැ සිත් තියෙන නිසායි මේ සසරින් ඈතර වෙන ධම්ම මාර්ගය හොයාගෙන තුනුරුවන්ගේ සෙවණට ආවේ නැතිනම් මේ බඳු ධම්ම පරිසරයකට ආවේ. ඉතින් මේ පින්වතුන්ට ඉපඳු සත් අදහසින් පැමිණි මේ පින්වතුන්ට ජීවිතේ වටිනාකමක් ලැබෙන වටිනා දහම් පරයයක් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම පින්වතුන්ට මේ කාරණාවත් මම මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහායි නුවණ නැති අයට නෙවෙයි කියලා. ඉතින් අපි දන්නවා මේ වගේ ධර්මයක් කොච්චර ගැඹුරක්ද කියන්නේ ශ්‍රාවක පාරමිතා ඥානයත් පෙන්වනවා අඩුම ගානේ අසංකේය කල්පයක් පාරමී පුරන්ට ඕනේ කියලා. මොකද ලෝකයේ තුල පවතින සාමාන්‍ය මට්ටමේ චින්තනයකට ඔබෙන් ගිය ඥාන දර්ශනය ඇත්ත ඇති ඇති දැකීමක් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන අපි හිතාගෙන ඉන්න පුද්ගල මිම්ම මත දැකිය හැකි ලැබිය හැකි දෙයක් නෙවෙයි. අද දවසේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතාගෙන ඉන්න අපි ජීවත් වෙන මේ වටපිටාව තුල ඉඳගෙනම අපිට බොහෝ පහසුවෙන් නිවන් දකින්න කෙටි ක්‍රම. ඇත්තටම කෙටි ක්‍රම කියලා එකක් නැහැ පින්වතුනි. එකම එක ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨිය මූල කාරණාව කරගෙන පවතින ධර්මතාවය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි දුකේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දකින්න එක. ඒකෙද ඒ දුක පිළිබඳ දුක ඇතිවීම පිළිබඳ නැතිවීම පිළිබඳව ඔබත් මමත් මේ ලෝකයේ දකින්න විදිහට වඩා යථාර්ථ ඥාන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ ආර්ය දර්ශනය. අන්නේ දර්ශනය නිසාමයි යම් කෙනෙක් ආර්ය භූමියකටපත් වෙන්නේ. ඉතින් ඒ දර්ශනය නැතුව අපිට චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් හෝ සිතේ නීවරණ ධර්ම අඩු වෙච්ච පමණකින් අපිට ආර්ය ධර්මයකට පැමුණා හෝ එහෙම නැත්නම් ආර්ය ධානයකටපත් වුණා කියලා අපි දෙමුතුන් රැවටෙන්නට එපා. මොකද මම ඔකට හොඳ නිදර්ශනක් මුතුන්ට පෙන්නන්නම්. මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අනුක්‍රමයෙන් කුසිනාරා නුවරට වඩින වෙලාවේදී අතරමඟදී හම්බ වෙනවා පුක්කුස මල්ල කියලා එක්තරා ආලාර කාලාමයන්ගේ ශ්‍රාවකයෙක්. එතකොට මේ ආලාර කාලාමගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ බැහැ කතාවක් ඇති වුණා. එතකොට ආලාර කාලාමයන් ගැන මේ පුක්කුස මල්ල පිළිබැදියට ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද කියලා පෙන්නනවා. මේ පුක්කුස මල්ල එතන ඉන්නකොට පුක්කුස මල්ලට දහන්න ලැබෙනවා මේ ආලාර කාලාම තවුසා යම් ගඟක් අයින් ඉන්නකොට එතනින් ගල් 500ක් යනවා. ඒ ගල් 500 ගිහිල්ලා ඉවර වෙනකොට තර පුරුෂයෙක් ගිහිල්ලා අහනවා මේ පුකුස මල්ල ආලාර කාලාමයන්ගෙන් මෙතනින් ගල් 500ක් ගියා ඔබ වහන්සේ ඒක දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ නෑ.
එහෙනම් ඒකේ සද්දවත් ඇහුණාද නෑ මට සද්දය ඇහුණෙත් නෑ. ඒ කියන්නේ වහන්සේ නිදාගෙන දෙකේ නෑ මම නිදාගෙන නෙවෙයි. ඒ කියන්නේ සංඥා නැතුවද හිටියේ. ඒ කියන්නේ සංඥා සහිතවද දෙකේ කොහොම සංඥා සහිතයි හිටියේ. සංඥා සහිත හිටියේ. නිදාගෙනත් නෙවෙයි. නමුත් ගල් 500ක් ගියාට දැක්කෙත් නෑ ඇහුණෙත් නෑ. අහෝ මේ බඳු සමාධියක් අහෝ මේ බඳු සමාධියක් කියලා තමයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. එතකොට පින්වත්නි එක්බඳු සාමාන්‍ය මනුස්ස මට්ටමට ගෝචර නොවුණු සමාධියකට පත් වෙලත් ආර්ය ධානයක් කිව්වේ නැහැ. ආර්ය සමාධියක් වුණේ නැහැ. මොකද ඒ ආලාර කාලාමයන් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැනගෙන මේ ධානයට සමවැදෙන හෝ ඒ ධානය පාදක කරගෙන ඉබඳු ඥාන දර්ශනයක් උපදවා නොගත්ත නිසා. ඉතින් කිමුතුන්ට මතක් කරන්නේ අපි භාවනා කරනකොට අපේ චිත්ත සමාධි ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැතිනම් ඇත්තටම අපි මේ කාම භූමියේ ඉඳගෙන එහෙම ධ්‍යාන මට්ටම් වට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සිතේ ඇති වෙන ධර්මතාවයකට රැවටෙන්නේ නැතුව හොඳින් නුවණ මෙහෙවලා ජීවිතයේ තීරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරගන්න. ඒක මට මතක් කරන්න තියෙන්නේ ගත වෙන අපේ ජීවිතය දුක් සහගත වෙනදගෙන මේ ජීවිතයේ දුකින් ඈතර වෙන්න බැරි අපි මරණයෙන් පස්සේ දුකින් ඈතර වීමක් ගැන බලාපොරොත්තු වෙනවා ඒක මිත්‍යාවක්. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වෙනඳ නෙවෙයි පහළ වුණේ. ඔබට පින්වතුනි මරණයෙන් පස්සේ විමුක්තියක් හෝ ලැබෙන යම් දහමක ප්‍රතිඵලයක් වැඩක් තියනවද? දේවල් දරුවල් ඉඩකඩම් නැද හිත මිත්‍රාදී නිසා තමන්ගේ ජීවිතය නිසා කායික මානසික ප්‍රශ්න ගැටලු වලින් පිළිච්ච ඔබට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව ඒ දුක මිදෙන්නේ නැතුව ඒ දුකින් මේ දැන් මිදෙන දර්ශනයක් ලැබෙන්නේ නැතුව ඔබ ලබන ධ්‍යානය මොකටද? ඔබ ලබන ධහම මොකටද? ඔබ ලබන විමුක්තිය මොකටද? ඔබ අවශ්‍ය තැන මිදලා නැහැ. ඉතින් මම මේ පෙන්වන දේ ඔබ පින්වතුන්ට සදාවතම ජීවිතේ දුකෙන් නිදහස් වෙන දර්ශනය බුදුහාමුදුරු පෙන්වනවා ඒක පෙන්වන්නේ. මේ පෞද්ගලික අදහසකට හෝ පෞද්ගලික අර්ථයකට ඕගොල්ලෝ ගුණ කරන ධර්ම ප්‍රයත්නයක් නෙවෙයි. මම අද වටිනා සූත්‍රයක් කියලා දෙනවා. ඒකෙදි පින්වතුන් ඇත්තටම මට මේක සාකච්ඡා ස්වරූපයෙන් කරන්න තිබුණා නම් ගොඩක්ම වටිනවා. මම සහේතුකවම ඔයගලන්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක මට ඔයගොල්ලෝක වචන හෝ මාරු කරගනිමින් ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් කරන්න බැරි වීම එක්තරා මට්ටමක පාඩුවක්. නමුත් ඒක පුළුවන් තරම් සාධාරණයක් කළා මගේ පැත්තෙන් මම මේ කරුණු ටික පෙන්වන්න උත්සාහවත් වෙනවා. අපේ පින්වත් හැම දිනකටම එකම දෙයක් මතක් කරනවා. අපි වාද විවාද පැත්තකින් තබලා හැම දිනම අපේ ජීවිතයට රැකවරණයක් හදාගන්න. ඒ වගේම මේ ලෝකෙට සැබෑම ධර්මය මොකක්ද කියලා හෙළි කරලා දෙන්න විවෘත මනසකින් ඒ වගේම සත්පුරුෂ අදහසකින් කටයුතු බන ඇසියුතුයි කියලා මතක් කරනවා. ඒ වගේම මේ අවුරුදු 50ක 60ක ඔබත් මගේ ජීවිතය විතරක් නෙමෙයි සසර කියලා කියන්නේ. අවුරුදු 50ක 60ක ජීවිතය මොනතරම් සුවදායකව තිබුණා. මුළු මේ අවුරුදු 50 60 පුරාවටම දුක් මාත්‍රයක්වත් නැති තැනකටපත් වුණා. පින්වතුනි අවිද්‍යාව කියන එක හිතෙන්නේ නැහැ. අපි දන්නවා අසඤ්ඤතලයේ වගේ තැනක කෙනෙක් උපන්නොත් බලන්න දුක උපදින්න එයාට අඩුම ගානේ හිතවත් නැහැ. දුක තියා දුක දැනෙන්න හිතවත් නැහැ. ඒත් කල්ප ගානක් ගිහිල්ලා හරි ආපහු එතන අවශ්‍ය හිතුනම මේ ලෝකෙට එනවා නම් අවිද්‍යාව අංශය කියන එක අපි දකින අපි හිතන දේට වඩා ගොඩාක් ගැඹුරින් තියෙන කියන එකත් මතක් කරනවා. මතක් කරලා මම පින්වතුන්ට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආර්ය දර්ශනය මොකක්ද කියන එක පෙන්වනවා. මෙන්න මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන බය නැතුව ඕන සමාධියකට සමවදින්න සමාධියක් ඇති කරගත්තොත් ඒක ආර්ය සමාධියක් වෙනවා. මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන ඕන සීලයක්
පුරන්න ඒ සීලය ආර්ය සීලයක් වෙනවා. ඕන ධර්මයක් නුවණින් බලන්න ආර්ය ඥාන දර්ශනයක් වෙනවා. එහෙම නැතුව සීලයක් රැක්ක පමණකින් චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් ඒක ආර්ය ධානයක් හෝ ආර්ය සමාධියක් හෝ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ආර්ය භූමියටපත් වෙන හා නොවන මේ පත් වෙන තියෙන ප්‍රධානම ධර්මතාවය මොකක්ද? දර්ශනය. ඒකෙදී මොකක්ද දර්ශනය? සම්මාදිට්ඨිය, මේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ තව එක පැත්තකින් අපිට උගන්වනවා. මම මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. මේ සූත්‍රය අනුවම ඔයගොල්ලෝ එන්න. ඒක තුට්ටක්වත් අපි පෞද්ගලික අර්ථයක් සපයන්න අවශ්‍ය නැහැ. ඕනේ නැහැ. පද වෙනස් කරන්න ඕනේ නැහැ. මනාකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩය සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ තියෙනවා ලෝක සූත්‍රය කියලා සූත්‍රය. මොකද්ද ලෝක සූත්‍රය කියලා? සංයුත්ත නිකායේ මේ ලෝක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමි කියලා. සවැත් නුවර ජේතවනාරාමයේ තමයි තථාගතයන් වහන්සේ මේක දේශනා කළා තියෙන්නේ. මහණෙනි නුඹලට ලෝකයේ ඇතිවීමත් ලෝකයේ නැතිවීමත් දේශනා කරනවා. මෙන්න මේක හොඳට අහන්න හිතේ තියාගන්න නුවණින් මෙනෙහි කරන්න කියලා දේශනා කළාම වික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මොකක්ද ලෝක සමුදය කියලා කියන්නේ? ලෝකයේ ඇතිවීම මොකක්ද කියලා. එතකොට අපි පොඩ්ඩක් දැනට බලමු ලෝකය කියන්නේ මොකක්ද කියලා. ස්වභාවික වෙන්නට ඕනේ. අපි මේක මනෝමය දෙයක්, සංකල්පයක්, චින්තනයක් නෙවෙයි. ඔබත් මාත් ඉන්න. මට ඔබව ඉන්නවා, කතා බහ කරන්න පුළුවන්. ඔබට මාව පේනවා, මට ඔබව පේනවා. ඔබට දෙමව්පිය සහෝදරයෝ ඉන්නවා. එතකොට ගෙවල් වල යාන වාහන තියෙනවා, රැකිරක්ෂා කරනවා කියලා අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ. මේ ලෝකේ තමයි අපිට ක්‍රිය විපයෝග අම්මා තාත්තා සහෝදරයෝ දුව දරුවාම නැති වුනහම අඬන්න වෙලපෙන්න වෙන සිද්ධාන්තය තියෙනවා. ඔබ ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා ඔබට දුක් විඳින්න වෙන දුක තියෙනවා. ඔබට නිന്ദා අපහාස හැමෝම් බැනුම් අසාධාරණකම් වීම තියෙන්නේ. ඒ වගේම තමන්ගේ යාන වාහන ඉදකඩ මේව හොරු මංකොල්ල කාඩෝ ගන්න පුළුවන්. බලාපොරොත්තු වෙන විදිහට භෝග නූපදින්න පුළුවන්. වගේ ප්‍රශ්න ගැටලු තියෙන මෙන්න මේ පරිසරයට මේ අපි ඉන්න සිද්ධාන්තයටයි සැබෑම ලෝක කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ. ඒක තව පැත්තෙන් ගත්තොත් මේ ඕකේදියාව තියෙනවා, ලංකාව තියෙනවා, ලෝකේ කියලා යමක් තියෙනවා කියලා ඔබට මට දැනෙන කම තියෙනවා. මෙන්න මේ ටික. මෙන්න මේ ඔබගේ මගේ ඔබටත් මටත් ඔබත් මම ජීවත් වෙන මේ ලෝකය ඇති වෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි මෙන්න මේ ටික හොඳට බලමු. මෙන්න මේක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පෙළත් එක්ක ඔක්කොම හොඳට එන්න. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපය දෙක උපකාර වෙනවා නිසා චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුවට චක්කු සම්පස්සයයි කියලා කියනවා. පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. වේදනා පච්චය තණ්හා. ඒ වේදනාවට තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන. උපාදානව නිසා දැඩිව ගැනීම ඇති වෙනවා. උපාදානයෙන් නිසා භවය. උපාදානයෙන් නිසා ඔබත් මාත් ඉන්න මේ හැම කෙනෙකුම ඉන්නවා කියන භවය හැදෙනවා. භවය නිසා ජාති කියන්නේ ඔබගෙත් මගෙත් මේ වස්තුන්ගෙත් ඉපදීම වෙනවා. ජාති නිසා ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා
ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. මෙසේ මේ හුදු දුක් රැසීම හට ගැනීම වෙනවා. මහණෙනි මෙන්න මේ අයං උචිත වික්‍රේ ලෝකස සමුදය. මහණෙනි මේ ලෝකයේ ඇතිවීමයි. ඊගාවට සෝතම් පටිච්ච සම්පේත කන සම්පේත සෝත විඥානයේ උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතු ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ඒ වේදනාවට තණ්හා උපාදාන වෙනකොට භවය ඇති වෙනවා. භවය නිසා ඔබගේ මගේ මේ වස්තුන්ගේ ඉපදීම වෙනවා. ඒ නිසා ඔබත් මා ජරා මරණ දුකෙන් යුක්තයි කියලා කියනවා. එතකොට මම මේ එන්නන ටික පෙන්නලා අර්ථය ඊට පස්සේ පෙන්නන්නම්. මේ වගේම නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පොට්ටබ්බයත් මනසත් ධම්මත් කියන ආයතන ටික හේතු වෙනවා විඥානයගේ ඉපදීම ස්පර්ශ ඇති වෙන්න. ඒ ස්පර්ශයෙන් හේතු වෙනවා වේදනාවන් ඇති වෙන්න. ඒ වේදනාවන් ඇති වෙනවා තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න. ඒ ස්කන්ධ ටිකට කෙලෙස් ඇති වුනහම භවයේ කාම භූමිය කාම භවයේ හැදෙන හැටි කාම භවයේ හැදුනහම ඔබගේ මගේ ඉපදීම වෙන හැටි ඉපදීම වෙලා දැන් ඔබත් මමත් විඳින විදිහට ජරාවත් දුක් විඳින්න වෙච්ච හැටි වෙනවා. එතකොට ඒකෙම අපි අනිත් පැත්ත බලමු. කතමංච වික්ඛවේ කතමංච වික්ඛවේ ලෝකස්ස අත්ංගමයි. මහණෙනි ලෝකයේ අත්ංගම සමුදය කියලා කියන්නේ ඇතිවීම. ලෝකස්ස සමුදය කියලා කිව්වේ ලෝකයාගේ ඇතිවීම, ලෝකයේ ඇතිවීම. ලෝකස්ස අත්ංගම කියලා කියන්නේ අස්තංගයට යනවා කියලා කියන්නේ නැති වෙනවා. එතකොට ලෝකස්ස අත්ංගම කියලා කියන්නේ ලෝකයාගේ නැතිවීම, ලෝකේ නැති වෙන හැටි. උන්න හොඳට මේ කාරණාව බලන්න. මේ කාරණාව හොඳට බලන්න. ලෝකයේ නැතිවීම බුදුරජාණන් වහන්සේ පෙන්වන හැටි චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පසෝ ඇහත් රූපයක් දෙක ගැටීම නිසා ඇහත් රූපයක් දෙක නිසා චක්කු විඥානයේ උපදිනවා. ඒ තුන් දෙනාගේ එක්වීම පැමිණීම හමු වීම චක්කු සම්පස්සයයි කියලා කියනවා. ඒ චක්කු සම්පස්සය නිසා චක්කු සම්පස්සයෙන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව නිසා ලෝකෙට තණ්හාවක් ඇති වෙලා තියෙනවා. යෝ තස්සා ඒව තණ්හායි අශේෂ විරාග නිරෝධා. ඒ වේදනාව ආරම්භය ඇති වෙන ඒ තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමේ උපාදාන නිරෝධ. උපාදානේ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානේ නැතිවීම භවය නැති වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධ. භවයේ නැතිවීම ජාතිය නැති වෙනවා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. ජාතිය නැතිවීම ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් නැති වෙනවා කියලා කියනවා. මහණෙනි මේ ලෝක නිරෝධයයි කියලා කියනවා. දැන් අපි මේ සූත්‍රය පොඩ්ඩක් පරිේශනාත්මකව බලමු. ඔබත් මමත් හිතන්නේ ඔබත් මමත් උපන්න දවසේ මේ අද අපි අඬන්න වැළපෙන්න තියෙන ලෝකයේ හැදුනේ කියලා. ඔබත් මමත් තියෙන ලෝකයේ ඉපදිලා ඒ තියෙන ලෝකික ජීවත් වෙලා ලෝකේ තියෙද්දි අපි මැරලා යනවා කියලා තමයි මේ ලෝකේ දර්ශනේ ලෝකේ දකින්නේ අපි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නු මේ සූත්‍රය දිහා බලන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කියන තැනින් ලෝකේ පනවල තිබුණාද කියලා. ඔන්න ඒ ටිකට තණ්හා උපාදාන ඇති වෙනකොට භවය හැදලා ජාති ජරා මරණ ඇති වුණා. ඔන්න ලෝකේ ඇති වුණා කියලා පෙන්වනවා. ඊට පස්සේ ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ යොමුකම් වේදනාව කියන ටික තියෙද්දි ඒකට තණ්හා උපාදාන නැති වෙනකොට භවය නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම ජාති ජරා මරණ දුක පෙන්වලා තිබුණද කියලා බලන්න ඇහැ රූප චක්කු විඥානේ තියෙන තැන ඇහැ රූප චක්කු විඥානේ කියන ටිකට තණ්හා උපාදාන එකතු වුණාම භවය හැදලා ජාති ජරා මරණ දුක කුදු දුක් වශයෙන් හට ගැනීමත් පෙන්වුවා.
ඒ ඇහැ රූප චක්කු විඥානයෙන් උපදින වේදනාව කෙරෙහි තණ්හා උපාදානය නැති වෙනකොට භවය නැති වෙනවා ජරා මරණ දුක් නැති වෙනවා කියලා පෙන්වහම මේ ලෝකය ඇති වෙච්ච හැටි පෙන්වන්නේ ලෝකය පෙන්වන්නේ නැහැ ඇහැ තුල ලෝකය පෙන්වන්නේ නැහැ රූපය තුල ලෝකය පෙන්වන්නේ නැහැ චක්කු විඥානය තුල හොඳට මේ සූත්‍රය පරිශීලනය කරන්න මේ හැම තැනකම එහෙමයි නමුත් ඕගොල්ලන්ට ඒකට දත්ත වශයෙන් තමයි මම මතක් කළේ සංයුත්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රය කියලා ඒ සූත්‍රයේ අපි ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියන දෙපැත්තටම හොඳට කරුණු ගවේෂණය කළාම ඕගොල්ලන්ට පෙනෙන්න පුළුවන් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන නාස ගන්ධ ගාහන විඥාන කියලා ආයතන ටික ස්කන්ධ ටික ධාතු 18 තියෙන තැනින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පැනෙන්නේ නැති බව අපිට පෙනෙනවා මොකද ඒ ටිකට තණ්හාව ඇති වුනහම උපාදානයට හේතු වුණා තණ්හා උපාදානයේ භවයට හේතු වුණා භවයයි ජාතියට ඔබගේ මගේ වස්තුන්ගේ ඉපදීමට හේතු වුණා අපි කොහොමද මේක වෙන්නේ කියන එක පස්සේ හොයාගමු නමුත් දැන් මේ සිද්ධිය අපි හිතාගෙන ඉන්නේ අපි ඉපදෙනකොට මේ ආයතන ටික තුලයි ලෝකේ තියෙන්නේ ආයතන ටිකට ඇහැ තියෙනවා ලෝකේ ඇහැට පෙනෙන රූප ලෝකේ තියෙන රූප පෙනෙන්නේ ඒවයි අපි විඳින්නේ කියන තැනක නමුත් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන තියෙන ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම භවයේ හැදින ලෝකේ හැදිච්ච බවත් සියලු ජරා මරණ දුක් ඇතිවෙච්ච හැටි පෙන්වන්න. එතකොට අනිත් පැත්තට ආපහු ඒ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික නොයදුනහම භවයේ නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම පෙර ජීවිතයක ඉඳලා ආපු සත්‍යෝ ටිකක්වත් ලෝකයක්වත් මරණයෙන් පස්සේට යන සත්‍යෝ ටිකක්වත් ලෝකයක්වත් පෙන්වන්නේ නැතුව මෙතන කෙලස් ටික නිසා හදාගත්ත ලෝකෙකුත් කෙලස් ටික නැති කළාම ලෝකේ නැති වෙන්නේ නැති කරන්න පුළුවන් දර්ශනයක බුදුරජාණන් වහන්සේ පෙන්වන බව ඕගලන්ට තේරෙනවා ඇතිනේ මොකද ආයතන ටිකේ තණ්හාව උපාදානයේ ඇති වුනහම ජාති ජරා මරණ දුක පෙන්නකොට ලෝකෙ පෙන්නකොට ඒ ආයතන ටික කෙරෙහි තණ්හා උපාදාන බව නැති වෙනකොට භවය නැතිලා ජාති ජරා මරණ නැති වෙනකොට පෙන්නවා ආයතන ටිකට කෙලෙස් එකතු වීමේ නිසා ලෝකය හැදුනා විනා ආයතන ටික තිබුණට ලෝකයේ පවතින්නේ තණ්හාව නැතිකොලොත් කියන ටික අපිට මේ පරිශ්‍රණයේදී ඔප්පු වුණා. එතකොට මෙන්න මේ සිද්ධිය හොඳට බලන්නට ඕනේ. දැන් අද ඔබට ඔබ ඉන්නවා. ඔබ ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඔබට ඔබේ ජීවිතේ දුක් සහිතයි. ඔබට දෙමව්පියෝ සහෝදර ඥාති හිතේසින් නරන දුක එනවා. ඉතින් මේ දුකෙන් මිදෙන්නයි ඕගොල්ලෝ ඔක්කොම උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ මේ දුක කියලා එකක් තියෙනවා. මේ දුක ඕගොල්ලන්ට ඇත්තම වෙලා දුක මම වෙලා දුක මම විඳින්නේ වෙලා දුක මගේ ආත්මය වෙලා. එතකොට දුක මම වෙලා දුක මගේ වෙලා දුක මගේ ආත්මය වෙලා දැන් ඔබ ප්‍රතිපදාවක් හොයනවා මේ දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න ඔබ ප්‍රතිපදාවක් හොයනකොටම කියනවා දුක තමන්ගේ වෙලා කියලා. එතකොට දුකට අයිතිකරුවක් ඉන්නවා අයිතිකරුවට දුකක් තියෙනවා. ඔබට කවදාවත් දුක කියන එකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දුක ඔබේ ආත්මය වෙලා නිසා. මේ දර්ශනය මම කියන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක තියෙනවා දුකෙන් ඉවත් වෙන දර්ශනයක් නෙමෙයි. මේ දුක තියෙනවා මේ ලෝකේ තියෙනවා මේ ලෝකේ උපදින්නේ මෙහෙමයි ලෝකේ නූපදින්නේ මෙහෙමයි කියලා පෙන්නලා ලෝකය ඉපදුනොත් දුක එතකොට ලෝකේ නූපදවා ගන්න ක්‍රමයක් වෙන මේක.
ඉතින් මෙන්න මේ සිද්ධිය හොඳට අපි උපමාවක් අරගෙන පොඩ්ඩක් බලමු. අපි කියමු ඔබට ඇහක් මේ ඇහැ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගේ උපාදාය රූපයක් තමයි ඉදිරියෙන් කියන යමක් පිළිබිඹු කරන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදය. ඒක හැදිලා තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයකින් මිසක ඒ ඇහැ මමවත් මගේවත් නෙමෙයි. ඒ ඇහැ හේතු ප්‍රත්‍යයයි. අපි නාම රූප වලට හේතුව කොහොමද කියලා අපි ඒව පස්සේ බලමු. නමුත් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන 6 හේතු ප්‍රත්‍යයයි. නාම රූප කියන ධර්මතාවයකින් හැදුණා. ඊට පස්සේ බාහිර ගෝචර ධර්ම ටික බලන්න. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ චතුර්ණංච මහ භූතාන උපාදාය රූප. සතර මහා ධාතු නිසා පවත්නා රූපසතහන. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතුව තුල පිහිටලා තියෙන හැඩසටහන ඔබට වෙනවා. එතකොට ඒ ඇහැවත් ඇහැට පෙනෙන රූපවත් කිසි කලක සත්‍යක පුද්ගලයෙක්ගේ නෙවෙයි. අපි ඔකට උපමාවක් ගනිමු. දැන් මේ ඉදිරියේ මගේ රූපයේ දිස් වෙන ස්ක්‍රීන් එකේ ඡායාව වැටෙනවා. ඔය ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යක හෝ පුද්ගලයෙක්ගේ රූපයක්ද ඔබට පෙනෙන්නේ. එහෙම නැත්නම් ඔබ ටීවී එකක් බලනවා කියලා කියන්නේ. ඔබ ටීවී එකක් බලනකොට ඔබේ ඇස් ඉදිරි පිටට පෙනෙන රූපය වීදුරු රූපවාහිනී මේ වීදුරුව මත පතිත වෙච්ච ඒ පෙනෙන රූපය සියලු අංගපසංග සහිත ඔබට රූපයක් පෙනුනට ඒ රූපේ භෞතික සැකසුම සත්ව පුද්ගල නොවන චිත්‍ර මාත්‍රයක් සතහන් මාත්‍රයක් කියනක ඔබට හොඳට පැහැදිලි. ඒබඳු ඇහැකුයි ඒබඳු රූපේකුයි නිසා තමයි චක්කු විඥානය උපදින්නේ. ඒ උපදින දෙයට ඒ ස්පර්ශය නිසා ඔබට වේදනාවක් පහළ වෙනවා. දැන් ඔතන සත්ව පුද්ගල නොවන රූප මාත්‍රයක පෙනීමක් නිසා එන වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අරඹය ඔබේ හිත පැත්තෙන් දැන් ඔන්න පෙනෙන පැත්ත එකක්. ඔබේ හිත පැත්තෙන් ඔබ මේක ඇසුරු කරනවා කොහොමද? මේ පෙනෙන වස්තුව කැමති කියලා හෝ අකමැති කියලා හෝ හිත ඇසුරු කරනවා. එහෙම නැතිනම් මේ පෙනෙන දේ සත්‍යය කියලා පුද්ගලයෙක් කියලා ඔබ හිතනවා. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල හැඟීම කියන එකට කියන උපාදානය කියලා. රූපං අත්තෝ සමනපස්සතු රූපී ආත්ම වශයෙන් දකින්න ක්‍රමට කියන ditthi උපාදාන අත්වාද උපාදානය කියලා. සත්‍ය පුද්ගලයේ කියන හැඟීමට දෘෂ්ටියට කියන ditthi උපාදානය කියලා. ඇහැට ඇස් ඉදිරි පිටට ආපු රූපෙට ඔබ මේ පුද්ගලයෙක් කියලා හිතනවා. හිතලා දැනගන්නවා. ඇහැට ආපු රූපයට ඔබ හිතනවා පුද්ගලයෙක් කියලා ඇහැට පෙනුන රූපයයි පුද්ගලයෙක් කියලා ඔබ හිතපු ටිකයි දෙකම එකතු කරලා ඒ රූපය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ දැනගත්තාම ඇහැට ආපු රූපෙට ඒ රූපය හරිය වටිනව නේද කියලා ඇහැට පෙනුන රූපයක් ඒකට වටිනාකම දීලා වටිනා රූපයක් හැටියට ඔබ දැනගන්නකොට දැන් ඉබේම ඔබ තුල නිර්මාණය වෙලා ඇති ඔබ දැනගත්ත විදිය වැරදි කියන එක නොදන්නකම නිසා නැත්නම් ඔබ දැනගත්ත ආකාරය දන්නේ නැතිකම හින්දා ඇස් ඉදිරි පිටට ආපු රූපයට ඔගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතුවාම ඒ රූපයත් ඔගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතපු එක නිසා
ඒ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ තුරු දැනුමක් ඇති වුණා නම් ඔන්න බලන්න දැන් ඒ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ තුල දැනුමක් ඇති වෙනවා. ටීවී එකේ තියෙන රූපේ නිකම්ම රූපයක්. ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ හිතුවාම ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ දැනගත්තා. දැන් පින්වතුන්ට පෙනෙන්නේ පින්වතුන් දැනගෙන තියෙන්නේ මේ රූපය සත්‍ය කියලා. නමුත් රූපේ සත්‍ය කියලා ඕගොල්ලෝ දැනගත්තේ කියන එක දන්නේ නැති වුනහම ඕගොල්ලන්ට තේරෙන්නේ රූපය සත්‍ය කියලාමයි. අන්න රූපං සත්‍යතු සම්පස්සති. මේ රූපේ සත්‍ය කැටියට දකින තම ඇති වෙනවා. දැන් මෙතන හොඳ සිද්ධියක් තියෙනවා බලන්න. රූපේට සත්‍ය කියලා හිතුවහම රූපේ සත්‍ය කියලා ඕගොල්ලන්ට පේනවා. නමුත් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට රූපේ සත්‍ය කියලා පේනවා කියලා නෙමෙයි. රූපේ සත්‍යයක්මයි කියලා. දැන් බලන්න ටීවී එකේ පෙනෙන රූපයට සත්‍ය කියලා හිතුවහම ඒ උපාදානයේ ඔයගොල්ලන්ගේ මනසේ යෙදෙනකොට ඒක දිහා බලන කෙනාට පෙනෙනවා බලන කෙනාට පෙනෙනවා ඒක සත්‍යයක් හැටියට. ඒ රූපය සත්‍යයක් හැටියට Tamanට පෙනෙන එකත් ඒ රූපේ සත්‍යයක් කියලා ගන්න එකත් අතර තියෙන වෙනස හොයන්න පොඩ්ඩක්. මම කියන්නේ කොහොමද බලන්න ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කියලා ගැනීම සහ ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් හැටියට අපිට පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා නම් මේ දෙකෙන් සිද්ධ වෙන කාරණා දෙකයි. ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කොට ගත්තොත් එයාට මේ රූපේ සත්‍යයක් කොට පෙන්වන කම තමා තුළින් උපදවලා නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. පෙනෙන දෙයට කෙලස් ටිකක් යොදලා උපද්දවාගත්ත સિદ્ધාන්තයක් නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ සත්‍යයක් ඉන්නවා කිව්වහම එයා පූර්ව අපරාන්තිට දුවනවා. දැන් පෙනෙන සත්‍යයක්ම නම් ඇත්තටම මේ සත්‍ය කොහෙන්ද එන්නේද මේ සත්‍ය කොහාට යයිද කියලා ඉන්න සත්‍යයකගේ පූර්ව අපරේට ඕගොල්ලෝ දුවන එක වළක්වන්න බෑ. අවිද්‍යාවේ ඇතුළටම ගියා. නමුත් ඇත්තටම මේ ඉන්න සත්‍යයා කොහෙන්ද එන්නේද කොහාටද යන්නේ කියන එක ඕගොල්ලන්ට දික්ටි සහගත බවකටපත් උනේ මොකටද මේ සත්‍ය භාවය නැත්නම් මේ ලෝකේ ඉපදෙන හැටි නොදැක්ක නිසා. සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම තමයි ලෝකේ කියලා කියන්නේ. ඒ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඕගොල්ලන්ට පෙනෙන ඇහෙන ටිකට කෙලස් ටිකක් එකතු කරපු නිසා ඕගොල්ලන්ට පෙනෙන හැටි නේද අපිට පෙනෙන හැටි නේද මේ ලෝකේ උපදවා ගත්තේ පෙනෙන ඇහෙන ආයතන ටිකට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කරලා සත්‍යයේ ඉන්නව පුද්ගලයේ ඉන්නව වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම අපි උපදවාගෙන නේද කියලා දන්නේ නැත්තම් ඒ කියන්නේ ලෝකයක් ලෝක සමුදය දන්නේ නැති වෙනකොට ඒ ලෝකේ ඇත්ත වෙනවා. ලෝකයේ ජීවිතය වෙනවා. දුක ඇත්ත වෙනවා. අවිද්‍යාව ඇතුළතම ගිහිල්ලා. ඊට පස්සේ ඒ ලෝකෙන් මිදෙන්න, ඒ දුකෙන් මිදෙන්න අපි කරදරනවා. ඒ දුකෙන් උත්සාහවත් වෙනකොට ඉබේමයි අපි සීලබ්බත පරාමාසයෙන් යුක්ත වෙන්නේ. මම කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි හොඳට හිතන්න. ඔබට නේද පින්වතුනි මේ තව මිනිස්සු ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ගොඩාක් වටිනා දේවල් තියෙනවා කියලා ඔබට නේද පින්වතුනි දැනෙන්නේ. ඔබටයි දැනෙන්නේ. ඔබට දැනෙන විදිහටයි ඔබ සිතින් කියින් කරන්නේ. වටිනවා කියන දේවල් ළඟට ගන්න, නොවටිනවා කියන දේවල් දුරස් කරන්න ඔබ උත්සාහවත් වෙනවා. එතකොට මේ කය තමන් කියලා මම කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ අම්මා තාත්තා දුව පුතා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ රන් රුධි මුතු මිනිත් වටිනවා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. ඕගොල්ලන්ට පෙනෙන්නේ කියන්නේ දැන් ඕගොල්ලන්ට පෙනෙනකොට පින්මුතුන් කවදාවත් ආර්ය දර්ශනය අහලා නැතිනම් ආර්ය ධර්මයේ හික්මිලා නැතිනම්
අසෘතවත් පුද්ගලයාගේ ලක්ෂණය මේ ලෝකයේ ඇතිවෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා තමන් තුල මෙන්න මේ විදිහට පෙනෙන පරිසරය නිර්මාණය කරගෙන දැන් තමන්ට පෙනෙන සිද්ධිය හදාගත්තා කියන එක දන්නේ. ඒ නොදන්නා කමට කියනවා ආර්ය ධර්මයේ දක්ෂ නැති අසෘතවත් කියලා. ඒ අසෘතවත් පුතඥයාගේ ලක්ෂණය මොකද? රූපං අත්තු සම්පස්සේ. ඒ කියන්නේ තමන්ට සත්‍යයක් කියලා පේනවා කියලා දන්නේ නැති හින්දා එයාගේ ලක්ෂණය මොකද? රූපේ සත්‍යයක්මයි කියලා හිතනවා. මේ මම කියලා පෙනෙනවා කියලා දන්නේ නැති හින්දා මේ මමමයි කියලා හිතනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨියෙන් යුක්ත ඒ තන විචිකිච්ඡාවෙන් වළක්වන්න බෑ. මොකද්ද විචිකිච්ඡාව? ඒ ඉන්න සත්‍යය කොහේ ඉඳන්ද ආවේ? කොහොම ඉඳද්ද අනාගතයට කොහෙද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තයට දුවනවා. ඊට පස්සේ ඒ ඉන්න මට මහා දුක් සහිතයි. ඉන්න මේ අනිත් පිරිස ඇසුරු කරන එක මට මහා කරදරයක්. ඉතින් මේ දුකෙන් මම බේරලා යන්නත් හදනවා. එතකොට දුකත් ඇත්ත වෙලා දුක ජීවිතේ වෙලා ඒ දුකෙන් පලා යන්න නොයෙක් වෘත සමාදාන උදේ දෙනවා. ඒකට කියනවා මේ සීලපත පරාමාසය කියලා. මේ චතුරාර්ය සත්‍ය ලෝකයේ ඇති වෙච්ච හැටි සහ නැති වෙච්ච හැටි නොදන්නකොට ලෝකයේ කියන එක ඇත්ත වෙනවා. ඊට පස්සේ ඒ ලෝකයේ පූර්ව අපරයට දුවනවා. ඊට පස්සේ දෘෂ්ටි වශයෙන් ඒක ඇසුරු කරනවා. ඉතින් මෙතනදී මට ඕගලන්ට පෙන්වන්න ඕනේ එක දෙයක්. යම් කිසි කෙනෙක් ආර්ය දර්ශනය කියලා කියන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න එක. කෙටියෙන් ඕක කෙටි කරලා ගත්තොත් පෘථජ්ජන සහ ආර්ය කියන බෙදීම උතන. ආර්ය ධර්මය නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති අන්ධබාල පෘථජ්ජන කෙනා හිතන්නේ ලෝකයේ කියලා එකක් තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. එයා ඒ ඉන්න සත්‍ය පුද්ගලයෝ පෙර ජීවිතවල ඉඳලා එන්නේ ඇති කියලා කුසල අකුසල කර්ම කරගෙන සත්‍ය පුද්ගලයෝ පහට හරි යයි කියලා කොහොම හිත ඕක ඇතුළේම විමුක්තියකුත් හොයනවා. නමුත් සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සත්පුද්ගල භාවයට හම්බ වෙන ලෝකය හැදෙන හැටි දකිනවා. කොහොමද? උප්පත්ති වශයෙන් ගිනාවේ නැති උප්පත්ති වශයෙන් ගිනාවේ රූපයක් පෙනෙන්න පුළුවන්කම විතරයි. ශබ්දයක් අහන්න පුළුවන්කම. ඒ පෙනෙන රූපයක් ඇහෙන ශබ්දය සත්පුද්ගල නොවන අනාත්ම සිද්ධාන්තයක ස්කන්ධ ධාතු ටිකක් තියෙනවා. ඒ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අපිට ඔකට විස්තර කරගත යුතු විදිහේදී තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සත්‍යය පෙනෙන පුද්ගලයේ හැටියට පෙනෙන වටිනා වස්තු හැටියට පෙනෙන ලෝකයක් නිර්මාණය කරගත්තා. එතකොට එයාට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා. හැබැයි එයා දන්නවා මේ තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා මගේ ඉස්සරහා කියලා මට පෙනෙන කමක් තියෙනවා නම් මේ පෙනෙනකම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මට පෙනෙන කමක් නේ තියෙන්නේ. එතකොට එයා දන්නවා මේ පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදානය අයින් කළොත් මේ විදිහට ලෝකේ පෙනෙනකම මේ රූපේ මම කියලා පෙනෙනකම මේ තව සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම මේ වටිනා වස්තු දේවල් කියලා පෙනෙනකම අයින් කරන්න පුළුවන් ලෝක නිරෝධ කරන්න පුළුවන් කියලා දන්නවා. එයා ලෝකයේ ඇතිවීමත් ලෝක නිරෝධයත් දෙක දකිනවා තමන් තුළ සිද්ධාන්තයක් හැටියට. අසෘතවත් පුතඥය එහෙම දන්නේ. එයා දන්නේ උප්පත්ති වශයෙන්ම ඉපදිලා උපන්නෙම මේ වගේ ලෝකෙකයි. දැන් ඒ ලෝකයේ වටිනා වස්තු තියෙන පුද්ගලයන් සත්‍යෝ ඉන්න ලෝකෙකයි ඉන්නේ කියලා. එයා මොකද කරන්නේ? එයාට කවදාවත් මේ ලෝකෙ මිදෙන්න බෑ. මැරෙනකම්ම මේ ලෝකෙ තුල ඉඳලා පස්සේ ලෝකෙ තින්දි මැරලා යන එක තමයි අසෘතවත් පුතඥයට අයිති දෙය.
නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයාට එහෙම කාලකන්ණි වෙන්න ඕනේ නැහැ. එයා ලෝක නිරෝධය කරන්න දන්නවා. මොකද උප්පත්ති වශයෙන් ගෙනාපු ආයතන ටිකේ ලෝකයේ තිබුණේ නැතුව පසුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සතුටු වෙන්න දුක් වෙන ශේෂ්ත්‍රය හදාගත්ත බව දකින නිසා. ඉතින් මම පින්වතුන්ට මතක් කරන්නේ මේ ටික. සුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අසුතවත් පුතග්ජනයාගේ ලක්ෂණය තමයි අසුතවත් පුතග්ජනයා අපි උපමාවක් ගත්තොත් ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතනවා. ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ සත්‍යය කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද දන්නේ නැහැ කියලා තර්ක විතර්ක කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ රූපේ සත්‍යයක් නෙමෙයි ඒ රූපේ සත්‍යයක් කියලා මට පේනවා කියලා දකිනවා. ඒ හින්දා ඒ සත්‍යය කොහේ ඉඳන් එන්නේද කොහාටද යයිනේ කියන එක එයාට අදාළ නැහැ. එයාට ඒක දෘෂ්ටි විහිළුවක් විතරයි. දෘෂ්ටි හුලක් දෘෂ්ටි කාන්තාරයක් විතරයි. එයා දන්නවා රූපේ සත්‍යයේ ඒ සත්‍යය කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද කියනවනම් මේ තරම් දෘෂ්ටි මේ තරම් විහිළුවක් නෑ. මේ තරම් මේ කොලොප්පමක් නෑ කියලා දන්නවා. මොන තරම් විහිළුවක්ද මේ කියලා දන්නවා. ටීවී එකේ තියෙන රූපය කෙනෙක්මයි ඒ කියන්නේ දැන් Tamanටයි පෙනෙන්නේ රූපයක් හැටියට. කෙනෙක් හැටියට. Tamanට කෙනෙක් හැටියට පෙනෙන බව නොදන්නාකම නිසා ඒ රූපේ කෙනෙක් කියලා රැවටිලා තමන්ගේ රැවටීම මත තමන් දෘෂ්ටි සහගත පෙරපස යනවනම් බලන්න මොනතරම් ඇදවැටීමක්ද කියලා. හරියට තමන්ගේම ඡායාවට රැවටිලා ප්‍රතික්‍රියා දක්වන තිරසංගත සත්තු වගේ නෙමෙයිද කෙලස් ටිකට තමන්ට පෙන්වන තමන්ගේ ඇහැ දකින්න නැතුව ලෝකයේ ඇත්ත කරගෙන දුක් විඳින එක. එතකොට අස්විතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි ටීවී එක ඇතුළේම පුද්ගලයෙක් ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් දකිනවනම් ඒ වගේ මේ ඇහැට පෙනෙන පැත්තේ රූප තුල සත්‍යෝ ඉන්නවමයි මම ඉන්නවමයි කියලාමයි හිතන්නේ. හිතලා ඒක ඇත්ත වෙලා ඒ දුකෙන් එතර වෙන්න වීර්ය වඩනවා. ඒ උත්සාහයම අවිද්‍යාව ඇතුලේ කියලා මතක් කරනවා. සෘතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා ඇහැට පෙනෙන රූපෙට තමන් කෙලෙසියක් එකතු කළාම තමන්ට ඒ රූපය පුද්ගලයෙක් වගේ පෙනෙනවා. දැන් ඔබට තව සත්‍යෝ ඉන්නවා වගේ ඔබට පෙනෙන්නේ කියලායි ඔබ ඉගෙනගෙන තියෙන බුදුදහම දන්නවනේ. ඔබේ ඇහැට ඉදිරියෙන් තියෙන රූප හම්බ වෙනකොට තමන්ගේ සිත පැත්තේ ඒ රූප සත්පුද්ගල හැටියට පෙන්වන්න ක්‍රම යෙදෙනවා. එතකොට ඕගොල්ලන්ට පෙනෙන්නේ ඉදිරියෙන් තියෙන රූප ටික සත්‍යය හැටියට නම් පුද්ගලයා හැටියට නම් මේ කය තමන්ගේ හැටියට නම් මේ දැන් කෙලෙස් ටික නිසා තමා තුළ ලෝකෙ ඉපදිනවා. දැන් තමා තුළ උපන්න ලෝකය කියලා දැක්කොත් කිසි වෙලාවක සක්කාය දිට්ඨිය තියෙන්නේ ලෝකය ඇතුළට යන්නේ නැහැ. ඒකම යා දන්නවා මේ ජරා මරණ සංඛ්‍යාත ලෝකය අනේ මේ කෙලෙස් ටික මේ දුක ලෝකෙට හේතුව මේ තණ්හාව නැතිකොලොත් මේ ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්න හින්දා සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩ පුළුවන් තරම් මේ ආයතන ටිකේ ඇහැ රූප කන ශබ්ද කියන ටිකේ ඇත්ත පෙන්න තණ්හාව නොයෙදෙන හැටි උපන්න තණ්හාවක් කියනම් ගෙවෙන්න නූපන් තණ්හාව නූපදින විදියට උපන් ආශ්‍රයයක් කියනම් ගෙවෙන්න නූපන් ආශ්‍රය නූපදින විදියට ප්‍රයෝග කරනවා. එහෙම කරන්න මේ ආයතන ටිකේ තියෙන තණ්හා උපාදානය ගෙවෙනකොට අර ටීවී එකේ රූපේ පුද්ගලෙක් කියලා පෙන්වනකම තමන්ගේ මනසෙන් ගෙවිලා යනවා වගේ ගෙවුණු දවසට එතන රූපේ සැබෑ රූපය මතුවෙනවා වගේ මේ ඉදිරියෙන් තියෙන සත්‍ය පුද්ගලය කියලා මේ කය තමන් කියලා පෙන්වන කම දෙවෙන විදිහට ටික ටික කටයුතු කරනවා. යම් දවසක් තියෙනවා සියලු ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන දවසක්. එදාට ඔබට මේ අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතුමැණි පිටිට මේ වස්තු ටික නොපෙනෙන දවසක් එදාට සියලු ලෝක නිරෝධයක් මේ ආයතන ටික පරිහරණය කරද්දීම
ලෝක නිරෝධ කළා ලෝකේ මිදලා ජීවත් වෙන තැනටයි රහතන් වහන්සේ කිව්වේ. එහෙම නැතුව මේ ආයතන ටික ඇත්තම කරගෙන ඒකෙන් පලා යන්න මොහොතක සමාධියක් හෝ කරගන්න නැතුව අපි නිකන් කිව්වොත් අද දවසේදී අපි කරන්නේ මේ මින්න වගේ වැඩ. ඒ කියන්නේ මේ අම්මලා තාත්තලා දොරවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේවා ඇති බව හෝ නැති බව නිසා මහා පීඩා එන තමන් ලෙඩ වෙන මහලු වෙන මරණ දුකටපත් වෙලා නින්දා පහර දුකටපත් වෙලා ඉතින් දැඩි ගිලන් සෝකී තත්ත්වයටපත් වෙන මේ දුකෙන් බේරෙන්න අපි හැඟෙන්න තැන් හොයාගන්නවා. මේ දුක අපිට අහු නොවෙන තැනකට චිත්ත සමාධියක් හෝ ඇති කරගන්න අපි උත්සාහවත් වෙනවා. ධ්‍යානයකට හෝපත් වෙන්න. එතකොට මේ දුක අපිට නැති වෙනවා කියලා හිතාගන්න. නමුත් පින්වතුනි ඔබට නොපෙනෙන තැනකට ඔබ ගියා කියලා දුක නැතුව නෙවෙයි. දැන් ඔබට පේන්නේ නැති තැනකට ඔබ ගිහිල්ලා. ඔබට මම කියන්නේ මීමින්නවදී කියලා. මීමින්න කියන්නේ කැලේ ඉන්න පුංචි සත්ත්වය. හරියට මුව පැටව. මුව වගේ ලොකු සතත් හරි පොඩි. ඉතින් මේ මීමින්න හරි බය සතේ හරි අහිංසක සතේ මුව වර්ගයකට අයිති සතේ හරි අහිංසකයි. ඉතින් මේ මීමින්න පස්සේ මිනිස්සේ කාරේ තව බල්ලෙක් හරි පැන්නුවොත් හයියෙන් දුවලා ගිහිල්ලා මෙයා මොකද කරන්නේ පඳුරක් පස්සේ ඔළුව ගහගන්නවා. ඔළුව ගහගත්තාම දැන් එයාට නොපෙනෙනකොට එයා හිතන්නේ අනිත් කටට පේන්නේ නැහැ කියලා. මේ ඇඟ ඔක්කොම එළි. ඉතින් අර මිනිස්සු හෝ අර සතාව මරනවා. අර බල්ල හෝ කනවා. ඇයි? එයා ඔළුව හංගගත්තාම දැන් එයාට මිනිස්සුන්ව අර බල්ලව පේන්නේ නැති වෙනකොට මීමින්න හිතන හරි දැන් පේන්නේ නැහැ තමයි කියලා. නමුත් ඔළුව හංගලා එයාට නොපෙනුනට ඇඟ මෙහෙ පේනවා. ඒ වගේ කෙනෙකුටනේ මේ මම ඉන්නවා අම්මා අප්පා ඉන්නවා මේ දුකයි කියලා දුකෙන් බේරෙන්න తాවකාලික ධානයක් කර සමාධියක් කර මොකක් හරි අරගත්තාම අපිට දැන් දුක පේන්නේ මාව පේන්නේ අනිත් අය පේන්නේ අපිට නොපෙනුනම අපි හිතන දැන් දුක නැහැ කියලා. අපි මේ ඔළුව හංගගෙන ඉන්නවා. අපිට නොපෙනුනට මායයට පේනවා අපේ ඇඟේ ඉතුරු කොටස. ඒ නිසා පින්වතුනි හොඳට බුද්ධිමත් වෙන්න කියන එකත් මම මේ කතා කරපු දර්ශනේ තේරුම් ගන්න කියන එකත් පින්වතුන්ට මතක් කරනවා. ඒකෙදී පින්වතුන් ඔබටත් මටත් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙන මොකුත් නෙවෙයි. හැමදාම තියෙන ලෝකෙක ඉපදිලා තියෙන ලෝකෙක නොයෙක් විදිහේ පීඩා විඳලා කර්මානුරූපව මෙරිලා යන එක ඉරණම කරගත්ත ඔබගේ මගේ වාසනාවට ඔබත් මමත් මේ ලෝකෙට පහළ වෙනකොට මේ ආයතන ටික අරගෙන උපදිනකොට ලෝකය කියන එක තියෙන එකක් නෙමෙයි ලෝකය කියන එක කෙලෙසුන්ගෙන් හදාගත් එක. ඒ හදාගත්ත ලෝකේ හදාගෙන දුක් විඳින ලෝකෙට හේතු ටික මෙන්න මේක. මේ හේතු ටික නැති කළා මේ ලෝකේ නැති කරන්න පුළුවන් කියලා ලෝකේ ඇතිවීම නැතිවීම පෙන්වලා ලෝක නිරෝධ කළා සසර ගමන අවසන් කරන්න දර්ශනයක් වෙනකොට ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බෙච්ච යුගයක් වුණා. පින්වතුනි මේ අවස්ථාව අතහැර ගන්න එපා කියන එක මතක් කරනවා. ආපහු දවසක මේ අවස්ථාව අතහැරගත්තොත් කර්මානුරූපව ආයතන ටික යම් තැනක තව හැදෙයි. ඒ ආයතන ටිකට කෙලස් ටික එකතු කළා එදාට මේ වගේම අම්මා තාත්තා දුව පුතා මම කියලා ඔබත් මමත් ලෝකේ හදාගනි. හැබැයි මේ ඔබ දුක් විඳින ලෝකේ හදාගත්තේ ඔබේම කෙලස් ටිකෙන් කියලා පෙන්වන මේ ශාස්ත්‍රෝරය එදාට නැති වෙයි. මේ කෙලස් ටික නැති කළා මේ ලෝකේ නැති කරන්න කියලා පෙන්වන ශාස්ත්‍රෝරය නැති වෙයි. හැමදාම කළා වගේ එදාටත් මේ තියෙන ලෝකයක් වෙලා ඇත්ත වෙලා ඒ ධර්මවලන්ට තණ්හාව ඒ තමන්ගේ ජීවිතේ තණ්හාවෙන් ඉඳලා ඒ තණ්හාව නිසා ආයතන ටික හදාගන්න වෙයි අපිට. ඒ නිසා පුණ්‍යතුන්ට මතක් කරනවා මේ අවස්ථාවේදී බුද්ධිමත් වෙන්න අපේ වැරද්දෙන් පාර මැද්දේ ගිහිල්ලා වාහනයකට ඇප්පුණා මැරෙන්න වෙන්නේ අපිට. අපි පාර අයිනේ ගියා පුළුවන් තරම් පරිස්සමෙන් අනුන්ගේ වරදකින් ඇවිල්ලා වාහනයක් ඇවිල්ලා අනුන්ගේ වරදකින් ඒ හැප්පුණත් මැරෙන්න වෙන්නේ අපිට. මගේ වරදිනුයි අනුන්ගේ වරදිනුයි දෙකම වැරදුනත් හැප්පුණොත් මැරෙන්න වෙන්නේ අපිට. ඒ වගේ Taman ධර්මයේ දන්නේ නැහැ අනිත් කෙනා කියලා දුන්නේ කියන එකක්වත්
එහෙම නැතිනම් මගේ වරද නිසායි මම මේ හරියට ධර්මයක් තේරුම් ගන්න බැරුව වරදට පිළිපන්නේ කියලා උනොත් තමන් පරීක්ෂාකාරී නොවුණු තමන්ගේ වරද නිසා ජරා මරණ දුකට සසට යන්නේ තමන්ට. අපි නම් දන්නේ අපිට මේ අහවල් ආමුරුගොල්ලෝනේ කියලා දුන්නේ අහවල් පිරිස කියලා දුන්න හින්දානේ කියලා ද සමාවක් නැහැ. අපි දන්නේ අපි අහිංසකයි අපිට ඉතින් මේගොල්ලෝ කියලා දුන්නා. ඒ හින්දා අපි ඉතින් කළා. ඒ හින්දා වැරදුනා කියලා හරියන්නේ නැහැ. තමන්ගේ වරදින් හෝ අනුන්ගේ වරදට මෙහෙයපු නිසා හෝ අනුන්ගේ වරදින් හෝ තමන්ටයි සසලට වෙන්නේ කියන එකත් මතක් කරනවා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණු වෙලාවේ මෙන්න මේ පෙන්නපු ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරන මේක අතිශයම සියුම් ගැඹුරු ධර්මයක්. මේකට වාද විවාද කරන්න නෙවෙයි මේ ධර්මයේ ගුණයක් තියෙනවා. බණ නමට හරි බෞද්ධය කියලා ඉපදුණු ඕගලන්ට නෙමෙයි අබෞද්ධ කෙනෙකුට උනත් ඒහි පස්සට මෙහෙ එන්න මේ ඇවිල්ලා බලන්න. ඕ ලෝකයේ කියලා එකක් තියෙනවද ඔබට ලෝකෙ පෙනෙනවද කියන සිද්ධිය පෙන්වන්න පුළුවන්. ඔබ තියෙන ලෝකෙකට දුක් වෙනවද ලෝකෙ උපදවගෙන දුක් වෙනවද කියන එක පෙන්වන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මේක තේරුම් ගත්තොත් සම්දිට්ඨිකයි අකාලිකයි කියන ගුණ ටිකක් තියෙනවා මේකේ. ඉතින් අපි ඔය කටපාඩමට නෙමෙයි ජීවිතයට යොදාගත්ත යුතුයි ජීවිතෙන් දැක්ක යුතුයි කියන එකත් මතක් කළා. හැම දිනම තම තමන් බොළඳ විදිහට මේ తాවකාලික කිටි ක්‍රම හොයන්න යන්න එපා. අපි ගහපු ගැටේ අපිම ලයන්න වෙනවා. අපි උපද්දවාගත්ත ලෝකය අපිම මිදෙන්නේ නැතුව අපි මේක ඇත්ත වෙලා හරියන්නේ අපි උපද්දවා ගන්න ඒ ලෝකේ ඇත්ත වෙලා අපි මේකෙ මිදෙන්න දඟලනවා නම් අපි අපේම ඡායාවට බය වෙනවා වගේ සිද්ධියක් මේ වෙලා තියෙනවා. ඉතින් ඒ බව තේරුම් අරගෙන මේකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න කියලා එක මතක් කරනවා. ඒ ධර්මයේ තේරෙන්නේ නැත්තම් මේ කියන දර්ශනයේ ගැඹුරු නම් ඒ කියන්නේ ඔබ අභෞවියයි කියන එක නෙමෙයි. ඔබේ මනසේ නීවරණ ධර්ම ටිකක් වැඩි. ඔබට චිත්ත සමාධියක් ඕනේ, ඔබට ධානයක් ඕනේ. ඔන්නේ දර්ශනය පැහැදිලි කරගන්න. මොකද ওই දර්ශනයයි ආර්ය දර්ශනය. ওই දර්ශනයේ ලෝකෙන් මිදෙන්න පුළුවන් දර්ශනය. එතකොට ওই දර්ශනයේ ගැඹුරයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ආවරණීය ධර්ම පහකින් ඔබේ මනස වැහිලා. එතකොට ඒ ආවරණීය ධර්ම දුරු කරන්න චිත්ත සමුත්‍යක් උදව් කරගන්න ධානයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න. ඒ ධානය ආර්ය වෙන්නේ මේ දර්ශනය ලැබුණා. නැත්තම් මේ බඳු දර්ශනයක් තියෙනවා ඒක දකින්න මෙහෙම කරන්න කියන තැනකින් කළොත් මිසක ඒ වටපිටාව නැතුව ලැබුවට ආර්ය වෙන්නේ. ඒ නිසා ওই දර්ශනයට උපකාර පිණිස චිත්ත සමතයක් වඩන්න. චිත්ත සමතේ ගන්න අපහසුයි කායික වාචසික සංවරය නැති කෙනාට. ඒ නිසා කායික වාචසික සංවරය ඇති කරගන්න ඒක ඔබේ සීලය. සීලය උපකාරයි කායික වාචසික සංවරය ඔබට උපකාරයි චිත්ත සමතයක් ඇති කරගන්න. චිත්ත සමතේ ඔබට උපකාරයි ලෝකය තියෙන එකක්ද ලෝකය උපදවාගත් එක. ඒ කියන්නේ සත්‍යයේ රූපේ සත්‍යයක්මද රූපේ සත්‍යයක් කියලා පෙනෙනවා. උදාහරණයකට මම කෙටියෙන් ගත්තොත් මට ඒ රූපේ මගේ අම්මා වගේ පෙනුනට මටයි පෙනෙන්නේ. මගේ අම්මා වගේ මට පෙනෙන රූපේ ඕගොල්ලන්ට පේන්නේ නැහැ අම්මා වගේ. ඇයි මටයි ඇත්ත. ඒ රූපේ විපරිණාම වෙනකොට මම මවමල දුක විඳට ඕගොල්ලෝ විඳින්නේ නැහැ. ඇයි ලෝකයේ මම හදාගෙන නිසා. ඒ රූපය අම්මා නම් ඒ අම්මා පෙර ජීවිතේ ඉඳන් ආපු කොහාටවත් යන අම්ම කෙනෙක් නම් මවමල දුක විඳිනකොට සමස්තයක් මේ ඔක්කොම විඳින්න වෙනවා. මොකද ඔක්කොම දකින්නේ එකම රූපය ඇහෙන්. එකම ඇහෙන් රූපේ දකින්න මට මගේ ලෝකේ අම්මා නැතිව අම්මා අසුරු කරනත් අම්මා නැති වෙන දුකත් මම විඳිනකොට ඒ ඇහෙන් බලපු රූපේ තියෙන ඒ සිද්ධාන්තය තුලම ඔබ මවමල දුක විඳින්න. එහෙනම් ඒ උපමාව ඇති බුද්ධිමත් කෙනෙකුට මගේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිසින් කියලා මට රන්ටදී මුතුමැණික් කියනවා කියලා පෙනෙන ලෝකය කෙනා උපදවා ගත්ත මිසක පෙර ජීවිතේ ඉඳන් ගෙනාවත් තව ජීවිතයකට ගෙනියන ලෝකයක් නෙවෙයි කියන එක. ඉතින් මේ අනුසාරයෙන් මම ඔබට අවදි වීමට ප්‍රඥාවේ මූලාරම්භයක් විතරයි දුන්නේ. ඉතින් මේ අනුව හිතන්න තව පැතිකඩක් තියෙනවා කියන එකත් මතක් කරනවා.
බෞද්ධය කියලා කියන්නේ ගොඩාක් තීක්ෂණ ගොඩාක් ප්‍රඥාවන්ත කෙනෙක් මිසක මෝඩකමකට වචනයක් පිටිපස්සේ දුවන කෙනෙක් නෙවෙයි. කවුරු මොන විදිහට කිව්වත් මගේ මේ ජීවිතේ ජරා මරණ දුකෙන් මිදෙන දර්ශනයක් මට හම්බුණාද නැද්ද? මම සමහර විටක ඔබට කිව්වොත් ඔබ රහත් වෙලා ඔබ දැන් සියලු දුකෙන් නිදහස් වෙලා කියලා කිව්වා. ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ගත වෙන ජීවිතේ ධර්මවලගේ ප්‍රශ්න මේ ජරා මරණ ජීවිතේ මම එහෙම මොනවද? මේ තරම් දුකක ඉන්නකොට ලැබෙන රහත් ඵලය මට වැඩක් තියනවාද? මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන තැනක. රහත් වුණා නම් දුක කියන එක ජීවිතේ තියෙන දුකෙන් නිදහස් වීම මාර්ගයත්වයේ මිසක වෙන දෙයක් නෙමෙයි කියන එක හිතන්න පුළුවන්. ඒ වගේ තමන්ට වංචා කරගන්න එපා කියන එකත් මේ බුද්ධෝත්පාද කාලේ අත්හැර ගන්න එපා කියන එකත් මතක් කරනවා සරියුත් මහ රහතන් වහන්සේ. ඔබට මටත් අනුකම්පාවෙන් දේශනා කළ මේ කාතාව මම පොඩ්ඩක් මතක් කරනවා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවාම උපජ්ජදාති. උභේන මිදම් මරණමේව දෙපසින්ම මරණය මැරිලා උපන්නයි කියලා මරනවා. නාමරණං පච්චාවා පුරේවා නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත ධර්මයේ හැසිරෙන්න මා විනාශ වෙන්න කනවාම උපජ්ජකාත් මේ සන සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා පෙන්වනවා. ඒ අවවාදයේ සරියුත් මහ රහතන් වහන්සේ කරපේකට මතක් කළා. මේ ජීවිතයේදීම ජරා මරණ සංඛ්‍යාත ලෝකය නිරුද්ධ කළා, ලෝක නිරෝධ කළා, විවේකයෙන් සීනාශ්‍රව මනසකින් සියලු ආයතනයන් උපාදාන වශයෙන් නොගෙන මිදුන් ලෝකයේ නිරෝධයක් කරන්න ඔබට මේ දේශනාව හේතුපනිස්ය වේවා. තුනුරුවන් සූසි මහා ගුණේ අනන්ත ගුණානුභාව බලයෙන් ඊට ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද දේශනාව අවසන් කරනවා. ඉතින් ඔගොල්ලෝ කෙරෙහි අනුකම්පාවෙන් රෝගාදේව සිද්ධියත් අපේ නන්දරත්න ස්වාමීන් වහන්සේත් කළා. උන්වහන්සේට කළ හැකි ආකාරයට ධර්මයෙන් ඔයගලන්ට අනුග්‍රහ දක්වා. ඉතින් අපි අනුමෝදන් කටයුතු තැනට මේක අනුමෝදන් කරමු. අපි සියලු දෙනාම සියලු ආකාරයෙන් ඵල කරගත් සියලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනය මේ පින්වතුන් වන්දේ පින්වතුන් ගෙවල් දොර රැකගත්තා දිස්ත්‍රාන්ත අධිපති ශාසනනාම දිෂ්ඨකාරක සිල් දෙවියෝ මේ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ද්වේෂවන වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධින් උතුම් වූ සනසෙත්වා. දිව්‍යංග ආරක්ෂාව දෙන උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සිල්දනාටම නිබඳ කුසල සිද්ධ කරගන්න ඉඩ අවස්ථාව හම්බ වෙන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. ඉතින් අපි ඒ ගෞරවනීය මහා සංඝරත්නයට කුසල අනුමෝදන් කරමු. අපි සිල් දනා සිල් ආකාරයෙන් පහල කරගත් සිල් කුසලයන් ඒ ප්‍රදේශයේ විහාරස්ථානයේ වැඩ සිටිනා වූ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අනුශාසනා කරන්නට පැමිණි අපේ මහාතුරු නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේක අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා ගෝධිකින් සනසෙත්වා කියලා ප්‍රසාදනාවක් පවත්වමු. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම නමින් මේ කාලය අත්කලා මියගිය ඥාතින්ට මේකෙන් අනුමෝදන් වේවා. ඒ දුකින් සිටින දුකින් අත මිදී සුඛී සුවපත් භාවයට ඒවා උතුම් නිසනසිත කියන අදහසින් ඥාතින්ට අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්ත ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්ත ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්ත. ඒ වගේම
මේ පින්වත් සීල දිනාට මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සෑම දිනාටම අපේ මනෝමෝදන් මුදියන් දේව ආශිර්වාදයෙන් තුන්වන් සතරන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍රව වේවා කරුණික යහපත් සියල්ල සමුද්ද වේවා දුපසී බුදුමහරහතන් වහන්සේලා නිවේසන සිතන වැඩවදාලා වූ ජාතිය ජරාවක් ව්‍යාධියක් සෝකයක් මරණයක් සදාකාලික සැප ඇති ලෝක නිරෝධී මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඔබට මේ කුසල ධර්මයේ හේතුපාරමී වේවා අසත්‍යමය කරනවා හැම දිනකටම තිරුවන් සරණයි ඕම වන්දනා කරන්න අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාප්පයන චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිවච අතෝ නිපාන සම්පatti විනාති සමිච්ඡතු